शुभ संध्याවක් श्री सरण्यपाल महाविहारस्थाने विहाराधिकारी पंडित पूज्य अगुणोच्ची सुधीरानंद अपस्वामींद्रයන්න් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේද අද දින ධර්ම ශ්‍රවණයෙන් තම ධර්ම දැනුම වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ එක්රොක් श्री सरण्यपाल महाविहारस्थाने विहाराधिकारी पंडित पूज्य अगुणोच्ची सुधीरानंद अपस्वामींद्रයන්න් වහන්සේ ප්‍රමුඛ අති ගෞරවනීය මහා සංඝරත්නයේද තම ධර්ම දැනුම වර්ධනය කර ගැනීමේ අරමුණින් ධර්ම ශ්‍රවණයේ ආනිසංස බලාපොරොත්තුෙන් අද මෙම ස්ථානයේ එක්රොක් වී සිටින සියලුම උපාසක උපාසිකාවන්ගෙන්ද අවසරයි. वर्ष 2021 කටින මහා පින්කමෙහි පරිවාර ධර්ම දේශනා මාලාවේ සිව්වන ධර්ම දේශනාව සඳහායි අද අපි ඔබ මේ සහ සම්බන්ධ වී සිටින්නේ. එසේනම් අද දිනට නියම වූ කර්තව්‍යයන් ආරම්භ කිරීම සනිටුහන් කරලමින් මුළු මහත් ධර්ම සභාවම ඒකාලෝක කරමින් පොල්තෙල් පහන් සිළු දැක්වීමට මා මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කිරීමට කැමැතියි. මෙකී සිව්වන ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන ගෞරවනීය උපාසක උපාසිකාවන්ට එසේනම් මේ මොහොතේ මා ආරාධනා කර සිටිනවා ග්‍රේෂන් ප්‍රනාන්දු මහතා සහ ශාන්ති ප්‍රනාන්දු මහත්මියට, ප්‍රේමලාල් විජේගුණවර්ධන මහතා සහ ශාමලී විජේගුණවර්ධන මහත්මියට, මහේෂ් සල්ගාදු මහතා සහ මාලා සල්ගාදු මහත්මියට, ලක්ෂ්මන් හේවගේ මහතා සහ චන්ද්‍රිකා හේවගේ මහත්මියට, එමෙන්ම අවසාන වශයෙන් මෙම වසරේ එනම් 2021 කටින මහා පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරන්නන් නියෝජනය කරමින් ප්‍රියන්වදා වීරකොඩි මහත්මියටත් පොල්තෙල් පහන් සිළු දැල්වීමට එකතු වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පොල්තෙල් පහන් සිළු දැල්වීමට එක් වූ ඔබ සියලු දෙනාට ඉතාමත් ගෞරවනීය ස්තුතිය. මෙලෙස සිව්වන ධර්ම දේශනාව සඳහා ඔබ අපගේ සිත් සතන් සුව කිරීමෙහිලා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම වූ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වන්නේ කවදත් නිතරම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපට සෙවණැල්ලක් බඳ වූ නිතරම පහේ ජීවිතයට වඩාත් වැදගත් ඔබදන් නිතරම අපට ලබා දෙමින් මියුරු ධර්ම දේශනාවෙන් සුවහසක් දෙනා සුවපත් කරවන අප විහාරස්ථානය රකින්න වලාන ශ්‍රී සරණපාල මහා විහාරස්ථානයේ ගරුතර විහාරාධිකාරී පඬිත පූජ්‍ය අගුණොච්චි සුධීරානන්ද අපගේ නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ අනුව සිව්වන ධර්ම දේශනාවේ ආරම්භය සනිටුහන් කරමින් මා මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ඇරයුම් කර සිටිනවා අපගේ මෙහෙයුම් කරවානන් අපගේ නායක ස්වාමීන් වහන්සේට තවත් සුමියුරු ධර්ම දේශනාවක අත්දැකීම අද දිනේ මේ ක්‍රොප් වී සිටින සියලුම උපාසක උපාසිකාවන්ට සමීප කරන ලෙසට ස්තුතියි.
හොඳයි. සෑම දිනම සාදුකාරයක් පවත්වමු. নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත කාරුණික පින්වත්නි, විහාරස්ථානයේ සිදු කරන පරිවාර ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් තුළින් ඔබේ ජීවිතයට වටිනා ගුණධර්ම සම්බන්ධ කරන්නට
ඒ වගේම බෞද්ධයන් හැටියට අපිට තිබෙන ඒ ආධ්‍යාත්මික ගමනේ පුරුදු කළ යුතු වටිනාකම් එකතු කර ගැනීමේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් අද විහාරස්ථානය තුල මේ සිද්ධ කරන වෙලාවේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන පින්වත් පිරිසටත් ඒ වගේම මේ තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ මාර්ගගතව සම්බන්ධ වන්නා වූ අපේ පින්වත් පිරිසටත් ජීවිතය හිතන්න සහ ජීවිතය හරවත් කරගන්න ඔබත් එක්ක යම් කරුණු කාරණා ටිකක් බෙදා ගන්න අද දවසේ මම බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට ධර්මීය දේශනා කරන්නට යෙදුනේ යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ අරමුණ තමයි ඒ උතුම් නිවන අවබෝධ කර ගැනීම. ඒ උතුම් නිවන අවබෝධ කරගන්න මේ ධර්මයේ තුල පින්වත්නි පුරුදු කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල යම් යම් මාර්ගයන් ඔස්සේ ප්‍රවේශ වුණාම ටිකෙන් ටික අපේ අරමුණ කරා ගමන් කරන්නට පියවරයන් එකතු වෙලා පියවරයන් අඩු වෙලා ඒ වගේම නිවන කියන කාරණාවට අවශ්‍ය කරන අවබෝධය ප්‍රඥාව වැඩි දියුණුවක් භාවයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අරමුණට යන ගමනේදී යම් ධර්ම කාරණාවක් තේරුම් අරගෙන පුරුදු කරනවා නම් ඔබට පින්වත්නි ඒක බොහෝ හිත සුව පිණිස පවතින දෙයක් හැටියටයි අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ පවතින தත්ත්වය හමුවේ වුවත් අපි මේ පින්කම් සංවිධානය කරන්නට යෙදුනේ ඒ කාරණාව නිසාමයි කියන එක පිළිබඳව මුල් අනුශාසනාවේදී මම ඊටමත් පැහැදිලිව ඔබට දේශනා කරන්නට යෙදුණා. අද දවසේදී පින්වත්නි බොහොම සරල කරුණු ටිකක් සහ සරල වුණත් ඒ කරුණු මම හිතනවා වැදගත් කියලා අපේ හිතට දාගන්න එක. ඒ කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න එක සහ ඒ කරුණු නැවත නැවත මෙනෙහි කිරීම තුළින් යම් වටිනාකමක් ඇති කර ගැනීමට පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. වෙන දෙයක් නෙමෙයි පින්වත්නි මේ සමාජ පසුබිම තුල එහෙම නැත්නම් සමාජයේ තුල තියෙන වටිනාම ඒකකයක් තමයි අපේ පවුල කියලා කියන්නේ. එහෙම නැත්නම් කුටුම්බය. නේද? ඒ පවුල් ජීවිතය සාර්ථක කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යෝජනා කරපු කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න තමයි අද ධර්ම දේශනාව තුළින් මම බලාපොරොත්තු වෙන්නේ. ඒ කරුණු තුළින් පින්වත්නි ඔබේ දරුවන්ට මං හිතන්නේ විවාහ ජීවිතයට එළඹෙන්න ඉන්න දරුවන්ට එක ලොකු වටිනාකමක් වෙයි. එතකොට ඔබටත් වටිනවා. ඔබේ ජීවිතයට සැබෑවටම වටිනා කියන කරුණු ටිකක් මේ මාතෘකාව ඔස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සසර ගමන තුල බෝධිසත්ව අවදීයේදී සාරාංශික කල්පලක්ෂයක් මුළුල්ලේ කරපු පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් හැටියට දක්වනවා පරමාර්ථ වශයෙන් ගත්තම මේ ජීවිතයේ පින්වත්නි ඇත්තටම ආදරය බැඳීම් කියන දේවල් ශෝකය පිණිස පවතිනවා දුක පිණිස පවතිනවා කියලා උන්වහන්සේ අපිට දේශනා කරා. එහෙම කියනකොටම මට පැහැදිලි ඔබට මතක් වෙනවා එක ගාථා පදයක්. මොකද්ද? ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ විපමුත්තස නති සෝකෝ කුතෝ භය.
ඒ පරමාර්ථ වශයෙන් පින්වත්නි ගත්තම සැබෑවටම බැඳීම් තුල ඒ එකතු වීම තුළින්ම එකතු වීම තුළම පින්වත්නි දුක හට ගැනීම ශෝකයටපත් වීම තියෙනවා. ඒ පින්වත්නි පූර්ණ අවබෝධයේදී අපිට ඒ කාරණාවන් අත්හැරෙන්න සිද්ධ වෙනවා පූර්ණ අවබෝධයේදී. එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් ගත්තම. නමුත් ඒ තාක් දුරට ජීවිතයේ ගමන් කරන අපිට ජීවත් වෙන්න වෙලා තියෙන පින්වත්නි සම්මුති සත්‍ය හමුවේ. එහෙම නැත්නම් සම්මුති ලෝකය තුල. ඒ සම්මුති ලෝකය තුල පින්වත්නි අපිට මේ ගනුදෙනු කරන්න වෙනවා. බැඳීම් කියන දේවල් ඇති වෙනවා. මුලින්ම කියන්න ඕන පින්වත්නි මම මේ මාතෘකාව පිළිබඳව කතා කරද්දී කතා කරගෙන යනකොට ඔබට මේ බැඳීම් කියන වචන ආත්මය කියන වචන මේවා හම්බ වෙයි. හැබැයි ඔබ දන්න ධර්ම කරුණුත් එක්ක මේවා තර්ක කරන්න ඒ වගේම ගැටීම් ඇති කරගන්න එපා. සරලව හිතලා සමස්තය වශයෙන් මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා මම මුලින්ම ඔබට යෝජනා කරනවා. සම්මත ලෝකයේ තුල පින්වත්නි අපි හැමෝටම සාමාන්‍යයෙන් දුක, ආදරය, තරහව, වේදනාව මේ හැම දෙයක්ම පින්වත්නි ඉතාමත් සාමාන්‍යයි නේද? අපේ ජීවිතවල මේවා සාමාන්‍යයි. ඒ ජීවිතත් එක්ක පින්වත්නි ඒ ජීවිතයේ කරුණොත් එක්ක අපි ඉදිරියට යනකොට අපි ගත කරන මේ ගිහි ජීවිතය, පෞල් ජීවිතය සතුටින් ගත කරන්න ඕනේ. සතුටින් ගත කරන්න ඕනේ. ඇයි මම මෙහෙම කියන්නේ පින්වත්නි? අපි හැමෝම ගමන් කරන මේ ජීවිතය සංසාර ගමන තුල පින්වත්නි ආධ්‍යාත්මික පරිණාමීය ගමනක් තමයි යන්නේ. ආධ්‍යාත්මික පරිණාමීය ගමනක්. වටිනාකම් එකතු කරගෙන පරිණාමය වීමේ ප්‍රතිඵලයක් හැටියට පින්වත්නි භවයෙන් භවයට ගමන් කරනකොට අපිට අවබෝධය කියන එක ඇති වෙලා ඒ විමුක්තියට මාර්ගය සැලසෙනවා. ඒ ගමන් මාර්ගය තුලද පින්වත්නි හමු වීම ඇති වෙනවා, වෙන්වීම සිද්ධ වෙනවා. ඒවා සාමාන්‍යයි. එහෙම ජීවිතයක් තුළ සැබෑවටම බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ මම කිව්වා වගේ සාමකාමී පෞල් ජීවිතයක් තියෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්න ඕනේ කරන්නේ? ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔබ වැඩියෙන්ම ජීවිතය ගත කරන තැන කොතනද කියලා ඇහුවොත් වැඩිපුරම අපි ජීවත් වෙන්නේ ගෙදර. ඒ ගෙදර තුල පින්වත්නි නිවීම, සැනසෙල්ල, සතුට තියෙන්න ඕනේ. එතන නිවීම, සැනසෙල්ල, සතුට, ප්‍රීතිය නැත්නම් පින්වත්නි අපේ මේ ආධ්‍යාත්මික ගමනක් යෑමට එක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. අපිට හම්බ වෙන සහකරු හෝ සහකාරිය මත කෙනෙකුගේ ජීවිතයේ පින්වත්නි බොහොම ලස්සන වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට ජීවිතයක් ලැබෙන්නත් පුළුවන්, ජීවිතයක් නැති වෙන්නත් පුළුවන්. ඒක පිළිබඳව පින්වත්නි මම අමුතුවෙන් කාරණා කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔබේ ජීවිතේ වැඩිහිටිය ඇත්තෝ දන්නවා මේ ගමන් මාර්ගය කොච්චර අපහසුද, කොහොමද මෙච්චර කාලයක් අපි එකට ආවේ කියලා. එහෙම ආපු ගමන් මාර්ගය තුලදී පින්වත්නි අපිට හම්බ වෙන සහකරු හෝ සහකාරිය ඇත්තටම අපේ ආත්මීය වශයෙන් ගැලවීම පිණිස ඉන්න කෙනෙක් නම් ඒක කොච්චර වාසනාවක්. දැන් මේ බණ ටික කියනකොට පින්වත්නි එහෙම හම්බ වෙච්ච අයට ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වටිනාකම ඔබ ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වටිනාකම ඔබට ලැබිලා නැත්නම් ඒ නොලැබීමට හේතුවත් අද ධර්මදේශනාව තුළ මම කියනවා. එහෙම වුණා කියලා පින්වත්නි කනගාටුවටපත් නොවි අවබෝධයෙන් ඒ කාරණාව විඳ දරා ගන්නත් අවශ්‍ය කරුණු ටික මම අද ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්මදේශනාව තුළින්ම. පෞල් පසුබිම කියන එක, පෞල කියන එක පින්වත්නි හරි වැදගත් ඒකකයක්. ඒ පෞල් ඒකකයේ තුලින් තමයි, පෞල කියන ඒකකයේ තුලින් තමයි මේ සමාජයට
අලුතින් සමාජිකාවන් සමාජානුයෝජනය වෙන්නේ. එහෙම නැත්නම් මේ සමාජයට එකතු වෙන ඇත්තෝ පෞරුෂාත්මකද, ගුණාත්මකද, ඒ වගේම හොඳ ගුණධර්ම වලින් යුක්තද කියන එක තීරණය වෙන්නේ ඔබ ගත කරන පෞල් ජීවිතයේ ඒ සාධක මත. එනිසා අපි හැමෝටම පැහැදිලි මේ කාරණාත් එක්ක එහෙනම් අපි ඇත්තටම ගත කරන්න ඕනේ කරන්නේ ආදර්ශ සම්පන්න යුග ජීවිතයක්. අනේ ආදර්ශ සම්පන්න යුග ජීවිතයක් ඇති කරගන්න ඒ වගේම තමයි දැනට තියෙන යුග ජීවිතය ඒ කරා ගමන් කරවන්න අවශ්‍ය කරන කරුණු කීපයක් පිළිබඳව අද මම මේ ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට හම්බ වෙනවා පින්වත්නි මේ ධර්මයේ තුල එහෙම සතුටින් හිටපු ඇත්තෝ. නේද? අපිට හම්බ වෙනවා. ඒ හම්බ වෙන ඇත්තෝ අතර ප්‍රසිද්ධම චරිත දෙකක් ඉන්නවා නකුල මාතා සහ නකුල පිතා කියලා දෙන්නේ. මේ නකුල මාතා සහ නකුල පිතා කියන දෙපළම බුදුහාමුදුරු හමුවේ පින්වත්නි අහන්නේ අපිට සංසාර ගමනේ මෙහෙම එකට යන්න බුදුහාමුදුරුවනේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ දෙන්න සමානුපාතික වෙන්න. ඒ සමානුපාතික වීම තුල තමයි ඉදිරියට හමු වීම සිද්ධ වෙන්නේ. දැන් අපිට හම්බ වෙච්ච සහකරු හෝ සහකාරිය සංසාර ගමනේ හම්බ වෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ? මෙතන උත්තර දෙන්න එපා. හිතා ගන්න ඒකට ඇත්තටම කොහොමද අපිට උත්තරයක් දෙන්න ඕන කියලා. මම එහෙම කියන්නේ පින්වත්නි ඇත්තම කතාව තමයි අපිට හම්බ වෙන ගොඩාක් ඇත්තන්ගේ ජීවිතවල ඔබේ ජීවන සහකරු හෝ සහකාරිය ඔබ ඊළඟ ආත්මෙත් ප්‍රාර්ථනා කරනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ගොඩක් අයගේ උත්තරය පින්වත්නි සාධනීය මට්ටමක නැහැ. සාධනීය මට්ටමක නැහැ. මෙන්න මේ බණ ටික ඇහුවට පස්සේ ඔබට හිතුනොත් ඇත්තටම මේ කරුණ තුළින් ඒ දැනට තියෙන தත්ත්වය සාධනීය මට්ටම කරා ගමන් කරවන්න ඕන කියලා. පින්වත්නි ඒකට බැරිකමකුත් නැහැ. ඒකට පරක්කුත් නැහැ. ඒ නිසා අද මාතෘකාව පින්වත්නි අතිශය වටිනවා. ඔබට වටිනවා විශේෂයෙන්ම තරුණ දරුවන්ට. විවාහ ජීවිතයට එළඹෙන්න ඉන්න නැත්තන්ට ගොඩාක් වටිනා දෙයක් බවට පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ ජීවිතයත් බෝධිසත්ව ජීවිතයත් කල්පනා කරලා බැලුවොත් ඒ ජීවිත පින්වත්නි සාර්ථක මත්භාවයට පත් වෙන්න උන්වහන්සේට හිටියා හොඳ ආත්මීය සහකාරියක්. ආත්මීය සහකාරියක් හිටියා. ඒ ආත්මීය සහකාරිය නිසා අපේ සිද්ධාර්ථ ගෞතමයන්ට බෝධිසත්ව අවදීයේදී ඒ ආධ්‍යාත්මික ගමන පරිපූර්ණත්වයට පත් කරගන්න ලොකු පිටුවහලක් බවට පත් වුණා කියන එක අපි බොහොම හොඳින්ම දන්න කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ කාරණාවම පින්වත්නි නැත්නම් ඒ කතාවම ඇති ඇත්තටම පින්වත්නි අපිට අපේ ජීවිතවල ඒ තැන ඒ වගේම තමයි ඒ චරිතය ඒ වගේම ඒ තැන ඒ කෙනා අපේ ජීවිතය වටිනාකම් ඇති කරවන්න අවශ්‍ය කෙනෙක් වටිනාකම් ඇති කරවන්න හොඳ කෙනෙක් කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පින්වත්නි මේ කතාවම ප්‍රමාණවත් වෙනවා. අදට වඩා පින්වත්නි ඉස්සර අපේ සංස්කෘතිය තුළ අපේ ඉස්සර ඇත්තන් තුළ පින්වත්නි ගත කරපු ජීවිතය ගොඩාක් සතුටින් ගත කරලා තියෙනවා නේ. උවමනාවන් ඊටමත් සීමා සහිත වෙච්ච පසුබිමක ඔවුනොවුන්ට ප්‍රියමනාප වචන කතා කරපු යුගයක ඔවුනොවුන්ට ප්‍රියමනාප අදහස් ඇතිව ගත කරපු එදා යුගයක සැබෑවටම පින්වත්නි අපේ ඇත්තෝ සතුටින් ගත කරලා තියෙනවා විවාහ ජීවිතය.
විවාහ ජීවිතය පිළිබඳව කතා කරද්දී ඔකට පින්වත්නි ඉංග්‍රීසියෙන් වචන දෙකකින් හඳුන්වන්න පුළුවන්. ඒ තමයි marriage life කියන එකයි family life කියන එක. ඉස්සර පින්වත්නි අපිට තිබුණේ family life එකක්. පෞල් ජීවිතයක්. විදේශිකයන් ආක්‍රමණය කළාට පස්සේ පින්වත්නි ඒක විවාහ ජීවිතයක් බවට පත් වුණා. මොකද්ද මේක දෙකේ තියෙන වෙනස? ඉස්සර පින්වත්නි කෙනෙක් තමන්ගේ ජීවිතයට විරුද්ධ ලිංගිකයෙක් සම්බන්ධ කරගන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට වගේම මේ ගත කරන ජීවිතයටත් පින්වත්නි සහායට. නේද? ඒකට කිව්ව වචනයක් සහායට ඇන්න යනවා කියලා. එයාට කියන සහායිකාව කියලා. නැත්නම් සහායකයා කියලා. ඒගොල්ලෝ පින්වත්නි ඉස්සර එහෙම තිබුණු ජීවිතවල ඒගොල්ලෝ පින්වත්නි බැඳිලා හිටියා. අද වගේ නීතියෙන් බැඳලා හිටියේ නැහැ. සුද්දගේ කාලෙන් පස්සේ පින්වත්නි අපි බැඳා. ඉස්සර අපි බැඳලා හිටියේ නැතුණට බැඳිලා හිටියා. අද බැඳලා ඉන්නවා හැබැයි බැඳිලා නැහැ. බැඳිලා ඉන්නවා සමහර ඇත්තෝ බැඳලා ඉන්න තැන්වල නෙමෙයි වෙන වෙන තැන්වල. මම කිව්ව කාරණේ ඔබට පැහැදිලි ඇති. එතකොට පින්වත්නි ඉස්සර අපේ ජීවිතවල එහෙම වෙන්න හේතුව තමයි ඉස්සර අපේ ඇත්තන්ට පින්වත්නි ආධ්‍යාත්මික ගමනක් තිබුණා. ඒ වගේම තමයි එකිනෙකා පිළිබඳව පැහැදීමක් තිබුණා. ඒ වගේම එකිනෙකා පිළිබඳව ලොකු ගෞරවයක් මේ සංස්කෘතිය තුලම ඇති කරලා තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ ගෞරවාන්විතව තමයි කතා බහ කළේ. ඒ වගේම තමයි ගෞරවාන්විතව තමයි කටයුතු කළේ. දෙවි හිමියෙන්ම Tamanගේ ඒ බැඳීම ආරක්ෂා කරගත්තා. මැරෙනකම්ම ආරක්ෂා කරගත්තා. දික්කසාද කියන දේවල් පින්වත්නි ඉස්සර තිබුණේ හරි අඩුයි. දැන් අද වෙනකොට පින්වත්නි නීතියෙන් බැඳලා පස්සේ අපිට හම්බ වෙනවා සහතිකයක්. ඒ සහතිකයේ තියෙන්නේ මොකටද? ඒ සහතිකයේ තියෙන්නේ මොකටද? දැන් අපි O level කරාම අපිට සහතිකයක් හම්බ වෙනවා. ඒක වටිනවා. A level කරාම සහතිකයක් හම්බ වෙනවා ජොබ් එකක් හොයාගන්න, ජොබ් එක ස්ථිර කරගන්න වටිනවා. නේද? ඊට පස්සේ උපාධියක් ගත්තම ඒ ලැබෙන සහතිකයත් වටිනවා. ඒ සහතික මොකද කරන්නේ අපි? බිත්ති වල ගහනවා. බිත්ති වල ගහලා තියෙනවා නේද? සමහර සහතික. හැබැයි විවාහ සහතිකේ බිත්ති වල නෙමෙයි සමහර අයත්ෝ ගහන්නේ කොහෙද? පොළවේ. සමහර අයත්ෝ විවාහ සහතික ගහන්නේ පොළවේ. ඒ තැනට අදපත් වෙලා තියෙනවා. වැඩිපුරම පින්වත්නි බඳිනවට වඩා විවාහ වෙනවට වඩා දික්කසාද වැඩි. ඒ කාරණාව පින්වත්නි ඔබ දන්නවා මට වඩා ඉතාමත් හොඳයි. ඉතින් එහෙම ජීවිත තියෙන රටක පින්වත්නි අපි අලුතෙන් හිතන්න ඕනේ බෞද්ධ හැටියට. අවබෝධයෙන් කටයුතු කරන තැනට අපි ජීවිත හදා ගන්න ඕනේ. ඒ නිසාම පින්වත්නි මම කල්පනා කළේ ඔබත් එක්ක අද දවසේ ඒ පිළිබඳව යම් යම් කරුණු කාරණා ටිකක් බෙදා ගන්න. දැනුම ටිකක් බෙදා ගන්න. ඒ වගේම තමයි අපේ ජීවිත හදා ගන්න, ඒ වගේම තමයි සතුටින් ගත කරන්න ඒ කරුණු එකතු කරගන්න කියන යෝජනාවත් එක්ක බණ ටිකක් කියන්න මම කල්පනා කළා. දැන් බුදුරජාණන් වහන්සේ නකුල මාතාවට නකුල පිතාට කියන්නේ සමාන වෙන්න කියලා. සමාන වෙන්න කියලා කියන්නේ නැවත අපි කෙනෙක් සංසාර ගමනේ හම්බ වෙන්න ඕන නම් ඒගොල්ලෝ තුල පින්වත්නි ගොඩ නැගෙන්න ඕනේ ගුණ ධර්ම ටිකක් තියෙනවා. ඒ ගුණ ධර්ම ටික ගොඩ නැගෙනකොට ඒගොල්ලෝගේ විඥාන ධාරාවන් සමාන වෙනකොට ඒක ප්‍රාර්ථනා කර කර ඉන්න ඕන නෑ. එක හා සමාන අදහස් තියෙන ඇත්ත මොකද වෙන්නේ? ආයේ
සංසාර ගමනේ හම්බ වෙනවා. බෝධිසත්වයන් වහන්සේට යශෝදරාව මුණ ගැහෙන්නේ එහෙමනේ. ඒගොල්ලෝ එකම අදහස් දරපු අය. එක ප්‍රාර්ථනාවන් තිබුණු අය. ආධ්‍යාත්මික වශයෙන් එක වගේ සිතුවිලි පවත්වන්නට යෙදුණු වටිනාකම් පවත්වන්නට යෙදුණු අය නිසාම සංසාර ගමනේ හම්බුණා. හම්බෙච්ච ගොඩක් තැන්වලදී අතාරිනකොට උපේක්ෂාවෙන් ඒවා දරාගෙන සිද්ධාර්ථ ගෞතමයන්ට ඒ විමුක්තිය කරා ගමන් කරන්න ශක්තිය ලබා දුන්නේ ඒගොල්ලෝගේ ප්‍රාර්ථනාවන්, ඒගොල්ලෝගේ අදහස්, ඒ වගේම තමයි විශ්වාස සමානුපාතික වෙච්ච නිසා. ඇත්තටම අදහස් සමානුපාතික වෙන්න බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා. අපි සමානුපාතික වෙන්න නම් ඇත්තටම මිත්‍රත්වයක් ගොඩනගෙන්න ඕනේ. අපේ හිතවල පින්වත් මිත්‍රත්වය ගොඩනගෙනකොට ඒ මිත්‍රත්වයේ මත තමයි එකිනෙකා පිළිබඳව ආදරයකට වඩා පින්වත් අවබෝධයක් ගොඩනගෙන්නේ. ආදරය කරනකොට පින්වත්නි හංගන තැන් තියෙනවා. හැබැයි මිත්‍රයෝ තුල පින්වත්නි හංගන තැන් නැහැ. මම මේ කියන්නේ කල්යාණ මිත්‍රයෝ ගැන. මිත්‍රත්වයේදී පින්වත්නි අපි සියලු දේවල් බෙදා හදාගෙන විවෘත මනසක් ඇති කරගන්න මිත්‍රත්වයේදී අපි කටයුතු කරනු ලබනවා. දැන් මිත්‍රත්වය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ මුලින් අපි එහෙනම් කතා කරලා ඉන්න ඕනේ. මිත්‍රත්වය කියලා කියන්නේ බුදුදහමේ පින්වත්නි කල්යාණ මිත්‍රයාට නේද? කල්යාණ මිත්‍රයෙක් අපිට ඕන කරන්නේ ඇයි? කල්යාණ මිත්‍රයෙක් ඕන කරන්නේ පින්වත්නි අපිව මොකක් කරන්නද? නිවැරදි කරන්න. කල්යාණ මිත්‍රයෙක් ඕන කරන්නේ අපිව නිවැරදි කරන්න. අපේ මේ ජීවිතයේ අපේ සිතුවිලි වල මේ බණ අහන වෙලාවෙ පින්වත්නි ක්‍රියාත්මක වෙනවා හොඳයි නරකයි කියලා මේ දෙකම. අපේ ජීවිතය තුළ පින්වත්නි ඉන්නවා දෙන්නේ හොඳ නරක ක්‍රියාත්මක කරන දෙන්නෙක්. නේද? මේ හොඳ නරක දෙකම ක්‍රියාත්මක වෙනවා අපේ ජීවිතවල. එහෙම ජීවිතයකදී පින්වත්නි එහෙම කියනකොට හොඳයි නරකයි කියන එක තව ටිකක් මම පැහැදිලි කළොත් අපේ ජීවිතයේ පින්වත්නි සාරය නියෝජනය කරන සිතුවිලිත් තියෙනවා, පැවැත්ම නියෝජනය කරන සිතුවිලිත් තියෙනවා. සාරය තමයි පින්වත්නි අපි කුසල් පින් කියලා හඳුන්වන්නේ. පැවැත්ම මේ අපි ගත කරන ජීවිතයට අදාළ වෙච්ච කරුණු පැවැත්ම මත තමයි පින්වත්නි අපි ගොඩක් දුරට අපේ ජීවිතය තුළ ඔය අයහපත් දේවල් වල නිරත වෙන්නේ. ඒ නිසා කියමනක් තියෙනවා මෙන්න මෙහෙම සාරයයි පැවැත්මයි අතර සදාකාලික ගැටුමක් තියෙනවා කියලා. මොකක්ද? සාරයයි පැවැත්මයි අතර සදාකාලික ගැටුමක් තියෙනවා. පැහැදිලිද කිව්වද? ඊළඟ සාරය අපි දන්නවා. ධර්මය අපි හැමෝම දන්නවා. හැබැයි අපේ පැවැත්ම ඉස්සර වෙනකොට පැවැත්ම වෙනුවෙන් මොකද කරන්නේ? සාරය හිමීට බැහැර කරනවද නැද්ද? බැහැර කරනවා. ඒක තවත් සරලව මම ඔබට පැහැදිලි කරන්නම් මෙහෙම. මේක පින්නන්දි පොදුවේ ගන්න පුළුවන් කාරණාවක්, හැමෝටම පැහැදිලි වෙන කාරණාවක්. මොකක්ද? දැන් ඉස්කෝලේකට ළමයෙක් දාගන්න එක කියලා කියන්නේ හිතන්නකෝ. දැන් දුර ඉන්නේ. දාගන්න ඕනේ ජාතික පාසලකට. ජාතික පාසලකට දාගන්න ඕන වුණාම අපි මොකද්ද කරන්නේ? දුර ඉන්නවනම් මොකද කරන්නේ? ජාතික පාසලට දාගන්න ඕන නම් මොකද කරන්නේ? මට ඇහෙන්නේ ළඟ ඇඩ්‍රස් එකකට හදා ගන්න ඕනේ. එතකොට අපි දන්නවනේ ඒ කරන්නේ බොරුවක් කියලා. දැන් බොරුව හොඳ නෑ කියලා අපි දන්නවා. ඒ සාරය. හොඳ නෑ කියන එක දන්නවා. බොරුව කරන්න හොඳ නෑ කියන එක පින්නත් දන්නවා. ඒක තමයි සාරය. ඒ සාරය තියෙද්දී පැවැත්ම වෙන්නේ මොකද කරන්නේ? හිමීට සාරය ලිස්සලා යන්න දෙනවා. හිමීට ලිස්සලා යන්න දෙනවා. ඕක තමයි පින්වත්නි අපේ ජීවිතවල ස්වභාවය. සාරය තියෙනවා හැබැයි පැවැත්ම වෙනුවෙන් සාරය හිමීට ලිස්සලා යන්න දෙනවා. ඒ නිසා අපේ ජීවිතවල පින්වත්නි හොඳ නියෝජනය කරන නරක නියෝජනය කරන දෙන්නෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයා ඕන කරන්නේ පින්වත්නි මම ওই කිව්ව සරල තැනක්
ඔතනින් එහාට ගියාට පස්සේ අපිට අයහපත පිණිස පවතින අකුසල් හැම එකක්ම පැවැත්ම පිණිස පවතින නරක කෙනා. එතකොට යාළුවෙක් ඕන කරන්නේ, කල්යාණ මිත්‍රයෙක් ඕන කරන්නේ පින්වත්නි ජීවිතය තුළ අපේ ඇතුලෙන් එනකොට නරක කෙනා ඒ නරක දේ යටපත් කරන්න, එහෙම නැත්නම් නිවැරදි කරන්න අපිට කල්යාණ මිත්‍රයෙක් ඕන කරනවා. ඒ කල්යාණ මිත්‍රයා තමයි පින්වත්නි අපේ ජීවිතයට යහපත කියලා දෙන්නේ. අපේ ජීවිතය පින්වත්නි හැමදේම බේර ගන්න, හැමදේම යහපත් විදියට හදන්න ඒ ගමන හදන්න පින්වත්නි උපකාරක වෙන්නේ කල්යාණ මිත්‍රයා. දැන් ඔබේ ජීවිතයෙන් ප්‍රශ්නයක් අහුවොත් එහෙම මෙහෙම ඔබේ මිත්‍රයා කවුද කියලා, ඔබේ හොඳම යාළුවා කවුද කියලා අහුවොත් ඔබ මොකද දෙන උත්තරේ? දැන් ඔයගොල්ලෝ අහලා බලන්න ඔයගොල්ලෝගේ හිතෙන් ඔයාගේ හොඳම යාළුවා කවුද කියලා. තමන්ගේ හොඳම යාළුවා කවුද කියලා මට එක්කෙනෙක් උත්තරයක් දෙන්න කවුරු හරි. මං අහන ඔබෙන් ඔබේ හොඳම යාළුවා කවුද කියලා. නමක් කියන්න කවුරු හරි. දැන් මහේෂ් මහත්තයාගෙන් මං අහනවා හොඳම යාළුවා කවුද කියලා. කවුද හොඳම යාළුවා? මට ඇහෙන්නේ. බිරිඳ. ඒක හරිම උත්තරේ ඒක. මම බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. මොකද දන්නවද? ගොඩක් අයගේ ඇහුවොත් එහෙම හොඳම යාළුවා කවුද කියලා වෙන කවුරු හරි කියයි. එහෙනම් මම හිතනවා මහේෂ් මහත්තයා ඇත්තටම සතුටින් ජීවිතය ගත කරනවා ඇති. ඇත්තටම පින්වත්නි අපේ හොඳම යාළුවා බවට පත් කරගන්න ඕනේ තමන්ගේ ස්වාමියා හෝ තමන්ගේ බිරිඳ. ඇයි හොඳම යාළුවා බවට පත් කරගන්න ඕනේ? හොඳම යාළුවා අතර රහස් නැහැ. රහස් තිබුණම පින්වත්නි නිවැරදි කරන්න දෙයක් නැතුව යනවා. හොඳම යාළුවෝ වුණාම පින්වත්නි රහස් නැහැ, රහස් එළියට එනකොට අනිත් කෙනා මොකද කරන්නේ? නිවැරදි කිරීම කියන දේ සිද්ධ කරනවා. අපේ ජීවිතයේ ඇත්තටම එකට එකතු වෙන්න ඕන කරන්නේ, බඳින්න ඕන කරන්නේ, විවාහ ජීවිතයට එළඹෙන්න ඕන කරන්නේ පින්වත්නි යාළුවෝ. යාළුවෝ විවාහ වුණාට පස්සේ ඒගොල්ලෝගේ ජීවිත පින්වත්නි බොහොම සතුටින් ගත වෙනවා. ඒක ඒකාන්තයි. ඒක මගේ කතාවක් නෙමෙයි. ඒක පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ යෝජනාවක්, බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමක්. ඒ මොකද මිත්‍රත්වය ගැන කතා කරද්දී හිටපු දාර්ශනිකයෙක්ගෙන් වෙන ඇරිස්ටෝටල් කියන කෙනාගෙන් අහනවා මිත්‍රත්වය කියන්නේ මොකක්ද කියලා. මිත්‍රත්වය මොකක්ද කියලා අහනකොට දෙන උත්තරය තමයි ශරීර දෙකක එකම ආත්මයක් ගොඩනැගීම තමයි පින්වත්නි මිත්‍රත්වය කියලා කියන්නේ. එහෙම නැත්නම් ශරීර දෙකක එකම විඥාන ධාරාවක් ගොඩනැගීම තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ සිතුම් පැතුම් සමානයි. ඒ සමානයන්ට පින්වත්නි සතුටින් ගත කරන්න පුළුවන්. නිසා අපි එකතු වෙන්න ඕන කරන්නේ පින්වත්නි සමාන අදහස් තියන අය. විවාහ ජීවිතයට එළඹෙන්න ඕන කරන්නේ පින්වත්නි සමාන අදහස් තියන අය. මෙතන සමානයි කියලා කියන්නේ පින්වත්නි ආධ්‍යාත්මික සමාන වෙන්න ඕනේ. නේද? බුදුරජාණන් වහන්සේ නකුල මාතාවට, නකුල පිතාට යෝජනා කරන්නේ නැවත නැවත සංසාර ගමනේ හම්බ වෙන්න කැමති නම් සමාන වෙන්න. ආධ්‍යාත්මිකව සමාන වෙන්න. සම ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න. නේද? සම ඡාගයෙන් යුක්ත වෙන්න. සම සීලයෙන් යුක්ත වෙන්න. අර කතාව සමානයි නේද? දාර්ශනිකයා කියනවා ශරීර දෙකක එකම විඥාන ධාරාවක් ගොඩනැගීම තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා විවාහ වෙන්න ඕන කරන්නේ සමානුපාතික අදහස් තියන අය. එකම විඥාන ධාරාවක් ක්‍රියාත්මක වෙන අය. ඒ කියන්නේ යාළුවෝ තමයි විවාහ ජීවිතයට එළඹෙන්න ඕන කරන්නේ. එතකොට පින්වත්නි ආධ්‍යාත්මිකව සමාන වෙන්න ඕනේ. භෞතිකවත් සමාන උනාට කමක් නෑ නේද?
භෞතිකවත් පිනත් සමාන වෙන්න ඕනේ. භෞතිකවත් සමාන වෙන එක හොඳයි. භෞතිකවත් පිනත් සමාන නොවුනොත් පිනත් ගැටලුවක් තියෙනවා. භෞතිකවත් සමාන වෙන්න නැහැ කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ හොඳම යාළුවා දැන් මේ කතා කරන්නේ බිරිඳ ගැන නෙමෙයි. ඔබේ හොඳම යාළුවා ගැන කතා. හොඳ යාළුවෙක් ගැන හිතන්නේ කල්යාණ මිත්‍රයෙක්. ඒ කල්යාණ මිත්‍රයා පින්වත්නි සල්ලිකාරයෙක් නම්, සල්ලි ගොඩාක් තියෙන කෙනෙක් නම්, අනිත් කෙනා සල්ලි අඩු කෙනෙක් නම් මිත්‍රත්වයේ පින්වත්නි කාර්යභාරය එතන සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? සල්ලි ගොඩක් තියෙන කෙනා පින්වත්නි අනිත් කෙනාව පාවිච්චි කරනවා. සල්ලි නැති කෙනා අනිත් කෙනාට පින්වත්නි ඍජුව යමක් පවසන්නේ නැහැ. එතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සමාන වෙන්න ඕනේ. නේද? දැන් ඒ මිත්‍රත්වයේදීත් පින්වත්නි තව කතාවක් අපිට කියන්න පුළුවන්. ඒ කතාව තමයි එක දාර්ශනිකයෙක් තව කියනවා ඔබ මගේ හොඳම යාළුවා නම් ඔබ ඉස්සරහින් යන්න එපා. ඔබ ඉස්සරහින් ගියොත් මොකද වෙන්නේ? මම ඔබේ අනුගාමිකයෙක් වෙනවා. ඒ වගේම ඔබ මගෙන් පස්සෙන් එන්නත් එපා. එහෙම වුණොත් මම ඔබේ ස්වාමියා වගේ වෙනවා. ස්වාමියා බවට පත් වෙනවා. භෞතිකව පින්වත්නි ඒගොල්ලෝ එක හා සමාන වෙන්න ඕනේ. ආධ්‍යාත්මිකවත් එක හා සමාන වෙන්න ඕනේ. ඒ සමාන වුණාට පස්සේ තමයි අනිත් කෙනාව නිවැරදි කිරීමේ ක්‍රියාවලිය පින්වත්නි සිද්ධ වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ හැම වෙලාවෙම බලය තියෙන කෙනා, ලෝකේ බලය තියෙන කෙනා ගේ වැරදි පින්වත්නි අනිත් අය අනුමත කරනවා. බලය තියෙන කෙනා, සල්ලි තියෙන කෙනාගේ අඩුපාඩු තිබුණොත් ඒ අඩුපාඩු ටික සකස් කරන්නේ නැහැ. අඩුපාඩු සකස් කරන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද? අර මිත්‍රත්වයේ වෙන්න ඕන කාර්යභාරය සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද මිත්‍රත්වයේදී සිද්ධ වෙන්න ඕන කාර්යභාරය? නිවැරදි කිරීම කියන දේ. එතකොට යා හැම වෙලාවෙම බලන්නේ ඒ දේවල් ඉවසගෙන ඉන්න. දැන් සල්ලි තියෙන කෙනාගේ අඩුපාඩු දැක්කම අනිත් කෙනා හිතනවා මම මේක කියන්න ගියොත් මෙයා මාත් එක්ක අමනාප වෙන්න පුළුවන්. මෙයාගෙන් මට ලැබෙන්න තියෙන ලාභය නැති වෙලා යයි කියලා එයා අර කාර්ය සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමයි පින්වත්නි හැම වෙලාවෙම සල්ලි තියෙන කෙනා සල්ලි නැති කෙනාව පින්වත්නි යට කරගෙන ඉන්න ස්වභාවයක් තමයි ලෝකයේ තියෙන්නේ. එතනත් පින්වත්නි සැබෑ මිත්‍රත්වයේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකව අපි සමාන වෙන්න ඕනේ. භෞතිකවත් සමාන වෙනවා නම් හොඳයි. සමාන නොවුනොත් එතනත් අපිට පවතින ටිකක් අමාරු වෙනවා. මම ඒක ඔබට හොඳට තේරුම් ගන්න පැහැදිලි කිරීමක් කරන්නම් මෙහෙම. විවාහ ජීවිතයට එළඹෙන කොටත් පින්වත්නි එකිනෙකා සමාන අදහස් දරන ඒ වගේම සමානුපාතික විඥාන ධාරාවන් තියෙන ඇත්තෝ එකතු වෙන්න ඕන කියන එක පිළිබඳව අපිට ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒක සරලව තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. හැබැයි සමහර වෙලාවට අපේ සමාජයේ තියෙන ගැටලුවක් තමයි හැම වෙලාවෙම බලන්නේ විවාහ ජීවිතයකදී දෙමාපියෝ යෝජනා කරන්නේ මොකක්ද? හරි හමන් කෙනෙක් අල්ලගන්න කියලා. හරි හමන් කෙනෙක් අල්ලගන්න කියලා කියන තැනදීම පින්වත්නි එතනින් අදහස් කරන්නේ මොකක්ද? මොකක්ද? සල්ලි භාගේ තියෙන කෙනෙක්. සල්ලි භාගේ තියෙන කෙනෙක් අල්ලගන්න කියලා තමයි අපේ සමාජයේ පින්වත්නි ගොඩාක් දුරට යෝජනා වෙන කාරණා බවට පත් වෙන්නේ. හැබැයි කාලයක් ගියාට පස්සේ ඒකේ තියෙන භයානකම තේරෙනවා. සල්ලි තියෙන කෙනෙක් අල්ලගන්න කියලා කියනකමම දෙමාපියෝ කියන කතාවක් තමයි කාලා ඉඳලා හරි ඉන්න බැරිය කියලා. කාලයක් ගියාම තමයි තේරෙන්නේ පින්වත් ජීවිතය කියලා කියන්නේ කාලා ඉඳලා ඉන්න එකම නෙමෙයි කියලා. මෙන්න මේ කාරණාවන් එක්ක ඔබටත් මටත් පැහැදිලි වෙන දෙයක් තමයි මිත්‍රයන් සමාන වෙන්න ඕන කරන්නේ ආධ්‍යාත්මිකව. ඒ වගේම තමයි භෞතිකවත් සමාන වෙනවා නම් ඒකේ පැවැත්ම ගොඩාක් සාරවත් භාවයට පත් වෙනවා.
එහෙම නැත්නම් පින්වත්නි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි අර මිත්‍රයා විසින් කළ යුතු කාර්ය සිද්ධ කරන්න යම්කිසි විදිහක උදාසීන බවක් ඒ තුල තියෙනවම තමයි. ආයෙත් මම ඔබට කියනවා සමානුපාතික අය එකට එකතු වෙන්න කියනකොටම පින්වත්නි අපි හිතන්න ඕනේ ආධ්‍යාත්මිකව ටිකක් දියුණු අය. දැන් ආධ්‍යාත්මිකව පිරිහෙච්ච දෙන්නෙක් එකට එකතු වුණොත් මොකද වෙන්නේ? ආධ්‍යාත්මිකව පිරිහෙච්ච දෙන්නෙක් එකට එකතු වුණොත් ඒගොල්ලෝ ගැලපෙයි. හැබැයි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ආධ්‍යාත්මික පිරිහෙච්ච දෙන්නෙක් එකට එකතු වුණොත් ඒගොල්ලෝ හොඳින් ඉඳලා අනිත් කිසි කෙනෙක්ට හොඳින් නම් ඉන්න දෙන්නේ නැහැ. දැන් අපේ සමාජයේ පින්වත් එහෙම ඇත්තෝ ඉන්නවා වුණ තරම්. ඒගොල්ලෝ හොඳට ඉන්නවා. ඒගොල්ලෝ හොඳට ඉන්න ගමන් සමාජයේ අය කිසි කෙනෙක්ට පින්වත් හොඳින් ඉන්න දෙන්නේ නැහැ. ඒක පින්වත්නි අපේ මේ ගමනට එහෙම නැත්නම් අපේ මේ සාරවත් පැවැත්මට ඒක බාධාවක් බවට පත් වෙනවම තමයි. එනිසා ඔබ කල්පනා කරන්න ඕන කරනවා බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ විවාහ ජීවිතයකට එළඹෙන ඇත්තෝ අනිවාර්යයෙන්ම සමානුපාතික වෙන්න ඕනේ, සමාන වෙන්න ඕනේ. ආධ්‍යාත්මිකවත් සමාන වෙන්න ඕනේ, භෞතිකවත් සමාන වෙනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවනේ සම ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න, ඒ වගේම තමයි සම ප්‍රඥාවෙන් යුක්ත වෙන්න, සම සීලයෙන් යුක්ත වෙන්න කියලා. දැන් සම ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න කියලා කියන්නේ පින්වත්නි ජීවිතයක් තුළ අපේ ඇදහිම් කියලා දේවල් තියෙනවා. එකිනෙකාගේ පින්වත්නි විශ්වාස කියන දේවල් තියෙනවා. එකිනෙකාගේ පින්වත්නි වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් එකිනෙකා තේරුම් අරගෙන ඒවාට පින්වත්නි ගරු කිරීම සිද්ධ කළ යුතු කාර්යයක් හැටියට අපි දකින්න ඕන කරනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි පැහැදීම. අනිත් කෙනා පිළිබඳව පින්වත්නි පැහැදීමක් අපි තුල තියෙන්න ඕනේ. තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා වගේම තමයි යුග ජීවිතයට එළඹෙන අනිත් කෙනා පිළිබඳව පින්වත්නි පැහැදීමක් අපේ හිතේ තියෙන්න ඕන කරනවා. ඒ පැහැදීම ඇති වෙන්න නම් අපේ අනිත් කෙනා පිළිබඳව පින්වත්නි දරන ආකල්පය බොහොම සාධනීය මට්ටමක තියෙන්න ඕනේ. අපි අනිත් කෙනාගේ විශ්වාස ඇදහිම් මේ දේවල් පිළිබඳව ගරු කරන ස්වභාවයක් තියෙන්න ඕන කරනවා. ඒ දෙදෙනාම පින්වත්නි ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත නම් දෙදෙනාම පින්වත්නි විශ්වාසයන් එක හා සමාන නම් ඒ විශ්වාසයන් සමාන වීම තුළ ඒගොල්ලන්ට සතුටින් තමන්ගේ විවාහ ජීවිතය ඉස්සරහට පවත්වාගෙන යන එක ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ විශ්වාසයන් සමාන වෙන තැන ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා තමන් ගත කරන මේ ජීවිතය සතුටින් ඒ වගේම ප්‍රීතිමත්ව ගත කරන යෝලක් බවට පත් වීමේ හැකියාවක් ඒ තුල තියෙනවා. ඒ වගේම තමයි ඒ විශ්වාසයන් සමානුපාතිකව ගොඩනගාගෙන යෑම තුල තමයි ඒගොල්ලෝගේ විඥාන ධාරාවන් සමාන වීම හේතු කොටගෙන මේ සංසාර ගමන තුලදී නැවත හමු වීම සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි පින්වත්නි ප්‍රතිපත්තිමය වශයෙන් ඒ දෙදෙනාම සමානුපාතික වෙන්න ඕනේ. ආකල්ප සමානුපාතික වෙන්න ඕනේ. සීලය කියන කාරණාව අපිට ඕන කරන්නේ අන්න එතනට. දැන් සාමාන්‍යයෙන් විවාහ ජීවිතයකට එළඹුණාට පස්සේ ඒ විවාහ ජීවිතයට එළඹෙච්ච ඇත්තෝ එක්කෙනෙක් සීලවන්ත භාවයෙන් යුක්ත නම් එයාගේ ප්‍රතිපත්තිය ඊටමත් ඉහළ මට්ටමක තියෙනවා නම් අනිත් කෙනාගේ ජීවිතේ පිළිබඳ ප්‍රතිපත්ති වල අඩුවක් තියෙනවා නම් මං හිතන්නේ නෑ මේ බැඳීම සාර්ථක මට්ටමක පවතී කියලා. සාමාන්‍ය විවාහ වෙච්ච නිසා පින්වත්නි ඒගොල්ලෝ තුල යම් පැවැත්මක් තියෙයි. හැබැයි අර වගේ ආධ්‍යාත්මික බැඳීමක් ඒ තුල ගොඩ නැගෙන්නේ නැහැ.
දැන් සාමාන්‍ය අපේ මනසේ ස්වභාවය තමයි පින්වත්නි එක හා සමාන අදහස් තියෙන. ඒ වගේම තමයි එක වගේ ප්‍රතිපත්ති තියෙන පිරිස තමයි අනිත් කෙනාට ආකර්ෂණය වෙන්නේ. ඇත්තටම එක වගේ සීලයෙන් යුක්ත දෙපළක් එක තැන ජීවත් වෙනවා නම් ඒගොල්ලෝ පින්වත්නි එකිනෙකාට ඉතාමත් හොඳින් ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ගොඩාක් ආධ්‍යාත්මික සිතුවිලි වලින් එකිනෙකාට බැඳෙන ස්වභාවයක් තියෙනවා. එහෙම නැතුණොත් වෙන්නේ ප්‍රතිපත්ති වශයෙන් යම් අඩුවක් තියෙනකොට ඒගොල්ලෝ බැඳිච්ච නිසා ඒ තුල ගනුදෙනු තියෙයි. හැබැයි අර අපි බලාපොරොත්තු වන විදිහේ මිත්‍රත්වයක් අපි බලාපොරොත්තු වන විදිහේ බැඳීමක් මං හිතන්නේ නෑ ඒ තුල ගොඩනැගෙයි කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නෙම ශ්‍රද්ධාව සමානුපාතික වුණා වගේම ඔබේ ජීවිතයවල ප්‍රතිපත්තිමය වශයෙන් එහෙම නැත්නම් සීලයෙන් ඔබ සමානුපාතික වෙන්න ඕනේ. දැන් ගෙවල් වල තියෙන ලොකුම ගැටලුවක් තමයි පින්වත්නි එක්කෙනෙක් සීලවන්ත භාවයෙන් යුක්තව කටයුතු කරනකොට අනිත් කෙනා දුස්සීල නම් පින්වත්නි මොකද වෙන්නේ? ඒ තුල ගැටලුවක් තියෙනවම තමයි. ඒ තුල ගැටුමක් තියෙනවම තමයි. ඒ වගේම තමයි ඒ තුල පැහැදීමක් අනිත් කෙනා පිළිබඳව ඇති කර ගන්නවා කියන එක ටිකක් අමාරු කාරණාවක්. ඒ නිසා අපි විවාහ ජීවිතයකට එළඹෙනකොට මිත්‍රයන් තෝරගන්න ඕන කරන්නේ පින්වත්නි අදහස් වලින් ඒ වගේම ප්‍රතිපත්ති වශයෙන් එකිනෙකාට ගැළපෙන පුද්ගලයන් පිළිබඳව තෝරා ගැනීමක් ඒ වගේම තමයි හඳුනා ගැනීමක් ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගිච්ච තැන තමයි පින්වත්නි මිත්‍රත්වයේ ගොඩනැගෙන්නේ. ඒ මිත්‍රයන් තමයි විවාහ ජීවිතයකටත් එළඹෙන්න ඕන කරන්න කියලා බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා. ඊළඟට පින්වත්නි සම ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ නකුල මාතාවට නකුල පිතාට යෝජනා කරන්නේ ඇත්තටම අපේ ජීවිතවල පින්වත්නි අවබෝධය කියන එක හරි වටින දෙයක්. දැන් අපි අපේ ජීවිතවල අවබෝධය පිළිබඳව කතා කරද්දී අපේ පිරිමි පාර්ශවය ඒ ගති ස්වභාවය පිළිබඳ අවබෝධයක් කාන්තා පාර්ශවයට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කාන්තා පාර්ශවයේ අවබෝධයක් පිරිමි පාර්ශවයට පින්වත්නි තියෙන්න ඕනේ. ඒ අවබෝධය මත තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අපේ මේ බැඳීම මිත්‍රත්වය කියන එක ඉදිරියට පවත්වාගෙන යන්න. දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද? මේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය පිළිබඳව පින්වත්නි එකිනෙකාට අවබෝධයක් නැහැ. සමාන ප්‍රඥාවක් තියෙන්න ඕන කියලා කියන්නේ අවබෝධයනේ. දැන් සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවය කතා කරනවා හරි අඩුයි. නේද? පිරිමි පාර්ශවයේ කතා කරනවා හරි අඩුයි. හැබැයි කාන්තා පාර්ශවය ගොඩාක් කතා කරනවා. දැන් ගෙවල් වල කතා කරනම දෙයක් තමයි මොකක්ද? මේ කෙනාගෙන් වචනයක් ගන්න හරි අමාරුයි. පිරිමි අයට නගන චෝදනාව. කාන්තා පාර්ශවයට නගන චෝදනාව මොකද්ද? කියවනවා ඉවරයක් නැහැ. ඕකනේ පින්වත්නි මේගොල්ලෝ ඔය පෞල් ජීවිතවල ඇත්තටම සමහර වෙලාවට කතා කරන දේ. හැබැයි ඒ පිළිබඳ අවබෝධයක් දෙදෙනාට තියෙනවා නම් මං හිතන්නේ ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේක අවබෝධයේ තේරුම් අරගෙන පැත්තකට වෙන්න. මොකද්ද මේ අවබෝධය? පිරිමි කෙනාගේ පින්වත්නි ස්වභාවයම තමයි ඒගොල්ලෝ කතා කරන්නේ හරි අඩුවේ. ඒගොල්ලොන්ගේ මනස හැදිලා තියෙන්නේම පින්වත්නි කතාව ටිකක් අඩුවේ. ඒගොල්ලෝ මුළු දවසම කතා කළොත් කතා කරන්න පින්වත් සාමාන්‍යයෙන් වචන කීයක් වගේද? 7000ක් වගේ ප්‍රමාණයක්. හැබැයි කාන්තාවක් දවසකට උපරිම වශයෙන් කතා කරනවලු වචන 20000ක් වගේ. ඒ කියන්නේ පිරිමින්ට වඩා 3 ගුණයක් වැඩි. එතකොට
අපේ ප්‍රශ්න ගොඩාක් ඇති කරගන්නවා සමහර වෙලාවට මේ ගෙවල් වල මේ මිනිස්සුයකින් වචනයක් ගන්න හරි අමාරුයි කියලා. අනිත් පැත්තෙන් පින්නදී චෝදනාවක් කරනවා ඉවරයක් නැහැ කියවනවා කියලා. හැබැයි ඒගොල්ලෝ පින්නදී තේරුම් අරගෙන ඉන්නවා නම් එකිනෙකා ඒ ස්ත්‍රී පුරුෂ ස්වභාවයේම වෙනස සහ ස්වභාවය පින්නදී ඒගොල්ලෝ ඉවසීමෙන් තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්න ඒක කාරණාවක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. නේද? ඒ වගේම තමයි පින්වත්නි දැන් අපි පරිත්‍යාගය පිළිබඳව කතා කළොත් ඡාග පිළිබඳව කතා කළොත් මේක තමයි පින්වත්නි වැදගත්ම කාරණාව බවට පත් වෙන්නේ. අනිත් කාරණාවත් නුත් වැදගත්. හැබැයි මේ කාරණාවත් පින්වත්නි අතිශයින්ම වැදගත් කාරණාවක්. අපිට එකිනෙකා පිළිබඳව පින්වත්නි තියෙන ආකල්ප අදහස් සහ වැටහීම් එක්ක මේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්න ඕන නම් කැපකිරීම කියන දේවල් ජීවිතය තුළ සිද්ධ කරන්නම ඕන. නේද? පිරිමි පාර්ශවයෙන් කැපකිරීම කරන්නත් ඕනේ, කාන්තා පාර්ශවයෙන් කැපකිරීම සිද්ධ කරන්නත් ඕනේ. කැපකිරීම කරන්න බැරි තැන පින්වත්නි පවතින්න පුළුවන්කමක් නැහැ. එක පාර්ශවයෙන් විතරක් කැපකිරීම කළා කියලා මං හිතන්නේ නැහැ පින්වත්නි ඒ අපේ පැවැත්ම ඒ අපේ බැඳීම හරියාකාරව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙයි කියලා. දැන් අපිට ඕකට හොඳ උදාහරණයක් අපේ ගෙවල් වලම තියෙනවා. ඊළඟට අපේ ගෙවල් වල තියෙනවා යට ලීය. ඔය යට ලීය අපිට පින්නදී ලොකු පාඩමක් කියලා දීලා තියෙනවා. ඒ මොකද්ද දන්නවද? ඔය යට ලීය පින්වත්නි සමානවම කට්ට දෙකක් කපලා තියෙනවා. ඒ සමානවම කට්ට දෙකක් කපලා තියෙනවා. ඒ සමානව කට්ට දෙකක් කපලා තියෙන නිසාම තමයි ඒ ලීයේ පින්වත්නි ශක්තිය රැඳිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ලීයේ පින්වත්නි ගැළපීම තියෙන්නේ ඒ ලීයේ කට්ට දෙක සමානුපාතිකවම කැපිලා ගියපු නිසා. හැබැයි එක කට්ටයක් තියලා අනිත් කට්ටේ කැපුවට ඒ ලී දෙක පින්වත්නි සමාන වෙන්නේ නැහැ. ඒකේ බැලූ බැල්මටම තියෙනවා පින්වත්නි වෙනසක්. ඒ වගේ තමයි අපේ ජීවිතවලත් එකිනෙකා පිළිබඳව දරන ආකල්පයේදී එක්කෙනෙක් පරිත්‍යාග කරන්න. එහෙම නැත්නම් කැපකිරීම සිද්ධ කරන්න. එතනදී කැපකිරීම පිළිබඳව අපි කතා කරන්නේ එක්කෙනෙක් කැපකිරීම කරන ගමන් ඊළඟ අනිත් පාර්ශවය කැපකිරීම කරන්නේ නැත්නම් ඒ එතන ගැටලුවක් තියෙනවම තමයි ඒ අපේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා විවාහ ජීවිතයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් එකිනෙකා පින්වත්නි පරිත්‍යාගයන් සිද්ධ කරන්න, කැපකිරීම සිද්ධ කරන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා කැපකිරීම කරන තරමට පින්වත්නි ඒගොල්ලොන්ට ජීවිතේ අනිත් කෙනාව දැනෙන්න ගන්නවා. දැන් සිද්ධාර්ථ කුමාරයා යශෝදරා දේවිය පින්වත්නි ආත්ම ගානකදී අතාරිනවා. ඒ අතාරිනකොට යශෝදරාව පින්වත්නි ඒවා අවබෝධයෙන් පිළිගන්නව නේද? දැන් අපේ කාලේ වගේ නම් එහෙම දෙයක් වුණාම මං හිතන්නේ ඔය කතාව ඊට වඩා ගොඩාක් වෙනස් වෙනවා. සිද්ධාර්ථ කුමාරයා හැම බොහෝ ආත්මභාවයන් වලදී යශෝදරාව අත්හරිනකොට ඒගොල්ලොන්ගේ සිතුම් පැතුම් සමාන නිසා ඒ වගේම තමයි ඒ අයගේ විශ්වාසයන් සමාන නිසා ඒගොල්ලෝ පින්වත්නි ඒවා ඉවසනවා. යශෝදරාව ඉවසුවා. ඒ ඉවසුවේ ඒ ජීවිතයේ පින්වත්නි පරමාර්ථයක් තිබුණා. සිද්ධාර්ථ කුමාරයන්ට පරමාර්ථයක් තිබුණා බුද්ධත්වයට පත් වෙන්න. හැබැයි ඒගොල්ලොන්ගේ විශ්වාසයන් ඒ වගේම ඒගොල්ලොන්ගේ අදහස් සමානුපාතික නිසා යශෝදරාව පින්වත්නි හැම දෙයක්ම ඉවසගෙන හිටියා. අපේ ජීවිතවලත් පින්වත්නි ඉවසන්න ඕන තරම් කරුණු කාරණා තියෙනවා. දැන් මම ඔය කතා කරපු කාරණාව උනත් මුලින් කතා කළේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් පිළිබඳව. ඒගොල්ලෝ පින්වත්නි කතා කරන්නේ නැතු වුනහම ඒ කතා කරන්නේ නැත්තේ ඒගොල්ලොන්ගේ මනසේ ස්වභාවය ඒකයි කියලා පින්වත්නි අපි ඉවසන්න පුළුවන් නම්. ඒ වගේම තමයි කාන්තාවක් තමන්ගේ ජීවිතයේ තමන්ගේ
ඒ කරුණු කාරණා එළියට දානකොට බොහෝ වචන ප්‍රමාණයක් කතා කරද්දී ඒක ඉවසගෙන ඉන්න පුළුවන් නම් එතන මං හිතන්නේ ඔබට ගැටලුවක් නැතුව ඉදිරියට ජීවිතය පවත්වන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම යෝජනා කරන්නේ ආධ්‍යාත්මික වශයෙන් සමාන වෙන තැන, ආධ්‍යාත්මික වශයෙන් ගුණධර්ම වලින් සමාන වෙන තැන පින්වත්නි ඒගොල්ලන්ට ඉදිරියට ජීවිතය පවත්වන්න, ඒ වගේම තමයි සතුටින් ජීවිතය පවත්වන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒක ඒකාන්තයි. එනිසා අපිට සහකාරියක් ජීවිතයට ඕන කරන්නේ පින්වත්නි හැම වෙලාවකම මේ ආධ්‍යාත්මික ගමනකදී, ඒ වගේම තමයි ආධ්‍යාත්මික ගනුදෙනුවකදී අපිට සහායිකාවක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් අපේ ජීවිතවල අඩුපාඩු ඇති වෙන හැම වෙලාවකම ඒ අඩුපාඩු සකස් කරන්න, ඒ වගේම එකිනෙකා පිළිබඳව සමානුපාතික අදහස් දරමින් කටයුතු කරන්න තමයි විවාහ ජීවිතයකදී මිත්‍රයන් එකට එකතු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට දැන් ඔබ කල්පනා කරන්න පුළුවන් දැන් අපේ විවාහ ජීවිතයකට එළඹිලා ඉන්න අය, විවාහ ජීවිතයක් ගත කරන ඇත්තෝ දැන් අපේ ජීවිතවල එහෙම සමානුපාතික අදහස් නැත්නම් අපි මොකද්ද කරන්න කියලා ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි එතනදී පිනවද යෝජනා කරන්න තියෙන්නේම දැන් එහෙනම් ඔබ සමාන වෙන්න. එහෙම නැත්නම් ඔබ ඔබේ හොඳම මිත්‍රයා හෝ මිතුරිය ඔබේ ජීවිතය තුළින්, එහෙම නැත්නම් ඔබේ නිවස තුළින් හොයාගන්න. අපි ගොඩාක් දුරට පින්වත්නි අපේ හොඳම මිත්‍රයන් හොයාගන්නේ බාහිර සමාජයේ. මම මුලින්ම ඒකයි ඔබෙන් ඇහුවේ ප්‍රශ්නයක් ඔබේ හොඳම මිත්‍රයා කවුද කියලා. ඉතින් එතනදී මහේෂ් මහත්තයා තමන්ගේ නෝනා හොඳම මිත්‍රයා කියලා යෝජනා කරපු තැන මම ආපස්සට කිව්ව වචනේ තමයි එහෙනම් ඊටමත් සාර්ථක සතුටෙන් යුක්ත යුග ජීවිතයක් එතන ගත කරනවා ඇති කියලා මම කිව්වේ පින්වත්නි. ඇත්තටම ඒක එහෙම වෙන්න කාරණාවන් තියෙන නිසා. අපේ ජීවිතයක් තුළදී මේ කිව්ව කාරණාවන් එක්ක කල්පනා කරලා බැලුවම බුදුරජාණන් වහන්සේත් යෝජනා කරන්නේ සමාන වෙන්න පුළුවන් තැනකදී ඒගොල්ලෝ සතුටින් ජීවිතය ගත කරනවා. ඒ වගේම තමයි සමාන වෙන්න පුළුවන් තැනකදී තමයි මේ ආධ්‍යාත්මික ගමන එකිනෙකාට උපකාරක චරිත බවට පත් වෙන්නේ. සමහර අවස්ථාවන් වලදී අපිට පේනවා කොච්චර අපි ඔය දේවල් ගැන කතා කළත් අපිට හම්බ වෙන්නේ නැහැ සමාන අය. දැන් විවාහ ජීවිතයකට එළඹුණාම ඔය කියන විදිහේ පිනවද සමාන අදහස් තියෙන ඇත්තෝ හම්බ වුණා නම් අපි ඔය කියන විදිහට දික්කසාද වගේ දේවල් මේ සමාජය තුළ පින්වත්නි දකින්න පුළුවන් කමක් නැහැ. එතනදී තමයි පින්වත්නි මේ ධර්මයේ අපිට නැවත උපයෝගී කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් ධර්මය නැවත අපේ ජීවිතවල හිතන්න ලං කරගන්න ඕන කරන්නේ පින්වත්නි එතනදී. මොකද අපි කොච්චර බලාපොරොත්තු වුණත් බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ බැඳීම් පින්වත්නි අපිට යාවත් කාලින කරන්න බෑ. ඒවා පවත්වන්න පුළුවන් පසුබිමක් ගොඩ නැගෙන්නේ නැහැ. ගොඩක් අයට පින්වත්නි ඔය කියන සමාන අදහස් තියෙන ඇත්තෝ ජීවිතේ හම්බෙලා නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? දැන් මම කිව්වා ඔබට එහෙනම් සමාන වෙන්න කියලා. දැන් එක්කෙනෙක් සමාන වෙන්න හදනකොට අනිත් කෙනා පින්වත්නි ඒ ගැන තැකීමක් නැත්තම් මොකද්ද වෙන්නේ? එතන පින්වත්නි ඉවසීම අපිට පුරුදු කරන්න වෙනවා. ඉවසීම පුරුදු කරන්න පින්වත්නි මේ ධර්මයේ ආපහු අපේ ජීවිතවලට ගන්න වෙනවා. මොකක්ද? අපිට පින්වත්නි කොච්චර අපි ඔය කාරණා එක ගනුදෙනු කරන්න හැදුවත් සමහර වෙලාවට අපේ කර්ම සහකරු කියලා කෙනෙක් මේ ජීවිතයට හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ පින්වත්නි අපේ සංසාර ගමනේ කරපු යම් කර්මයක් ගෙවා දාන්න සංසාරෙන් ගමන තුල පින්වත්නි සංසාරෙන් සංසාරයට එන අයව අපේ ජීවිතවලට මුණ ගැහෙනවා. සමහර වෙලාවට ඔබ කොච්චර ශ්‍රද්ධාවන්ත වුණත් ඔබ කොච්චර ප්‍රඥාව ඇතිව කටයුතු කරන්න හැදුවත් ඔබ කොච්චර සීලවන්ත වුණත් ප්‍රතිපත්තිගරුක වුණත් ඔබට දැන් හම්බෙලා ඉන්න කෙනා ඔබට ඕන තරම් පීඩාවට පත් වෙන කරුණු කරනවා ඇති. සමහර වෙලාවට පන්සලට ගියාම ඒකටත් පින්වත්නි
ඒගොල්ලෝ තමන් එක ගැටුම් ඇති කරගන්නවා. තවත් කෙනෙක්ට උදව් කරාමත් සමහර ගෙවල් වල පින්නත් හරි ප්‍රශ්න නේද? බණක් ඇහුවත් ඒකත් සමහර ඇත්තන්ට පින්නත් ප්‍රශ්න. එතනදී කරන්න තියෙන එකම දේ තමයි පින්වත්නි මේක අපේ ජීවිතය තුළ අපි සංසාර ගමන තුළදී සිද්ධ කරපු අකුසල කර්මයක ප්‍රතිඵලයක් කියන එක පිළිබඳව හිතන්න ඕන කරනවා. එතනදී කරන්න තියෙන දේ තමයි පින්වත්නි ඒවා ඉවසීම තුළින් මේ සංසාර ගමනෙන් අපිට එක්ක එන මේ කර්ම සහකාරයෝ ඒ කර්ම ගෙවලම ඉවර කරන්න වෙනවා. සමහර කර්ම පින්වත්නි ගෙවලම තමයි ඉවර කරන්න වෙන්නේ. ඒ කර්ම ගෙවන්නේ නැතුව අපිත් ඒ කරන එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? දැන් සමහර වෙලාවට තමන්ට හම්බෙලා තියෙන කෙනා තමන් කොච්චරව සිල්වත්ව ගත කරන්න හැදුවත් කොච්චර ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න හැදුවත් අනිත් කෙනා ප්‍රතිපත්ති කඩමින් අස්පනා පිටම ඒ වගේ ජීවිතයක් ගත කරද්දී අපි කල්පනා කළොත් හරි එයාට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා අපි පින්වත්නි අපේ ප්‍රතිපත්ති දුර්වල කරගත්තොත් එහෙම නැත්නම් අපේ ප්‍රතිපත්ති අපි කඩ කරගත්තොත් මොකද වෙන්නේ? තවදුරටත් පින්වත්නි සංසාර ගමන තුලදී ඒ කෙනා නැවත අපිට හම්බ වෙලා අපි ගොඩාක් පීඩාවටපත් වෙනවා. හැම වෙලාවෙම පින්වත්නි මේ කල්පනා කරන්න ඕනේ ඔබ අපි යන්නේ මේ ආධ්‍යාත්මික ගමනක්. පරිණාමය වෙන ආධ්‍යාත්මික ගමනක්. ඒ පරිණාමය වෙන ආධ්‍යාත්මික ගමන තුලදී අපි මේ ගත කරන ජීවිතයේදී අපිට යම් දෙයක් හම්බ වෙලා තියෙනවා නම් දුක් විඳින්න අපි කවුරුත් පින්වත්නි යුග ජීවිතයකට එළඹෙන්නේ නැහැ. කොතනකදීවත් පින්වත්නි දුක් විඳින්න බලාගෙන. අපි ජීවිතයක් යුග ජීවිතයකට එළඹෙන්නේම පින්වත්නි සෙනෙහසක් බලාපොරොත්තු වෙයි. අපි යුග ජීවිතයකට එළඹෙන්නේ ආදරයක් කියන දෙයක් බලාපොරොත්තු වෙයි. යුග ජීවිතයකට එළඹෙන්නේ පින්වත්නි සතුටින් ගත කරන්න. කොහොම සැකවින්ම කිව්වොත් සතුටින් ගත කරන්න. ඒ සතුටින් ගත කරන්න පින්වත්නි අපිට අවස්ථාව උදා වෙන්නේ නැත්තම් ඔබ ධර්මානුකූලව හිතන්න ඕනේ මම එහෙනම් කාගේ හරි සතුටට බාධා කරපු කෙනෙක්. ගිය ආත්මවලදී ඒ සංසාර ගමන තුලදී මම මගේ සහකරුට ද්‍රෝහි වෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් ඒ ද්‍රෝහී වෙන්න කටයුතු ආධ්‍යාත්මිකව ඇති කරගත්ත කෙනෙක් පිරිහීමට කරුණු. ඒ නිසා ඒගොල්ලෝ සංසාර ගමනේදී පින්වත්නි අපිට හම්බ වෙනවා මේ දේවල් ගෙවා දාන්න. පින්කම් කරන්න ගත්තමත් ඒ පිනට පින්වත්නි බාධා කරනවා නම් කොච්චර ඒ ගැන කතා කියලා පැහැදීම ඇති කරන්න කිව්වත් ඒ පැහැදීම පිළිබඳව ඒගොල්ලොන්ට කිසිම හැඟීමක් නැත්නම් අවබෝධයක් නැත්නම් පින්වත්නි මේ ධර්මයේ පිහිට හැරෙන්න ධර්මයේ තුලින් හිත සනසව ගන්නව හැරෙන්න පින්වත්නි වෙන දෙයක් නේ. කොයිම වෙලාවකදීවත් ඔබ ඊට පින්වත්නි උත්තර දෙන්න යන්න එපා. ඔබේ ආධ්‍යාත්මය පිරිහවගෙන. එහෙම කටයුතු කරන්න ගියොත් එහෙම පින්වත්නි මේ ගමනේදී ආයේ ඔබට ඒ දුක් පීඩාවන් එනවම තමයි. ඔබට ඔබේ ජීවිතයේ අද දවසේ ඔබට ගැළපෙන සහකාරව හම්බෙලා තියෙන්නේ. ඔබට ඇත්තටම ඔබේ හොඳම යහළුවා බවට පත්වෙච්ච සහකාරියක් හෝ සහකරුවෙක් හම්බෙලා තියෙන්නේ. ඔබ සමානුපාතිකවම ගුණධර්ම ජීවිතය තුළ රැක්ක නිසා. සමානුපාතිකවම පින්වත්නි වටිනාකම් සංසාර ගමන තුළදී ඇති කරගත්ත නිසා. ඒ නිසා මේ ජීවිතේ ඉදිරියටත් හම්බ වෙන ඒ සහකරු හෝ සහකාරිය තුලින් සිද්ධාර්ථ ගෞතමයන්ට ඒ අරමුණ කරා ගමන් කරන්න පිටුවහලක් බවට පත් වුණා වගේ. පින්වත්නි මේ පිටුවහල අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවාමයි. ඒක විශ්ව නියාමයක්. හැබැයි කර්ම සහකරුවෙකු හම්බ වෙනවා නම් ඒ කර්ම සහකරුවෙකුගේ ස්වභාවය තමයි පින්වත්නි දකින්න හැම වෙලාවකම පින්වත්නි අපේ හිතේ පැහැදීම නෙමෙයි ඇති වෙන්නේ. එහෙම පෞල් ජීවිත තියෙනවා. එක ගෙදරක ජීවත් වුණත් පින්වත්නි ඒ ජීවත් වෙන මිනිස්සු අතර ප්‍රශ්න ඕන තරම් තියෙනවා. දැක්ක ගමන් පින්වත්නි පැහැදීම නෙමෙයි ඇති වෙන්නේ. මහා මෝසල හැඟීමක් ඇති වෙනවා. නේද?
කියන දේ අපේ හිතේ ඇති වෙනවා. ජීවිතය පිළිබඳව කලකිරීම ඇති වෙනවා. නුරුස්නා ස්වභාවය ඇති වෙනවා. ඔබ හිතන්නකෝ එකම වහලක් යට ජීවත් වෙන්න හම්බ වෙච්ච ජීවිතවල ඔය විදිහට පින්වත්නි කටයුතු කරන්න වෙනවා නම් ඒක කොයිතරම් කරුමයක්ද කියලා. ඇත්තටම පින්වත්නි ඒක කරුමයක්. ඒ කරුමය පින්වත්නි ඉවසීමෙන් යුක්තව මේක ඉවර කරනවා ඇරෙන්න ඒකට පින්වත්නි තවත් දරදා ගත්තොත් මේ යන ගමන තුලදී පින්වත්නි අපිට සැනසීමක් නම් ඇති වෙන්නෙම නැහැ. එනිසා ඔබ තනියම හරි මේ ගමන යන්න ඕන කරනවා. එහෙම නොගියොත් එහෙම පින්වත්නි නැවත ඒගොල්ලෝ අපිට හම්බ වෙලා අපිට කවදාවත් විමුක්තිය පිණිස කාරණාවන් යොමු වෙන්නෙම නැහැ. සමේ ධර්ම දේශනාවෙන් ඔබට යෝජනා කරන්න පින්වත්නි විවාහ වෙන්න ඉන්නේ ඇත්තෝ. ඔබ බලන්න ඕනේ කරන්නේ පින්වත්නි රූපයට රූපය නෙමෙයි. කුලයට කුලය නෙමෙයි අපි බලන්න ඕනේ. ජාතියට ජාතිය නෙමෙයි බලන්න ඕනේ. හිතට හිත ගැලපෙනවද කියලා බලන්න ඕන කරන්නේ. ඒ ජීවිතය තුළ තමන් වගේම ආකල්පමය වශයෙන් ශ්‍රද්ධාවන් දියුණු වෙන, ඒ කියන්නේ එකිනෙකා පිළිබඳව පැහැදීමක් ඇතිවන අදහස්ද තියෙන්නේ. ඒ වගේම තමයි කැපකිරීම කරන්න යාට පුළුවන්ද? කැපකිරීම කරන්න යා කැමතිද? ඒ වගේම පරිත්‍යාගයට කැමතිද? එක වගේ ප්‍රතිපත්ති වලට කැමතිද? ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැත්නම් ඒ විවාහ ජීවිතයකට එළඹුණා කියන්නේම පින්වත්නි ඔබට ලොකු ප්‍රශ්නයකට මේ ජීවිතේ මොන මුහුණ දෙන්න සිද්ධ වෙනවම තමයි. ඒ නිසා කල්පනා කරන්න ඕන කරනවා විවාහ ජීවිතයකට එළඹෙනවා නම් අනිත් කාරණාවන් වලට වඩා ඔන්න ඔය දේවල් වලට පින්වත්නි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒ වගේම තමයි විවාහ ජීවිතය එළඹුණාට පස්සේ තමන්ගේ ජීවිතේ අපායක් බවට පත් වෙන කර්ම සහකරුවෙක් හම්බ වෙනවා නම් ඒ කර්ම සහකරු සමග ඔබේ ජීවිතය ඉවසීමෙන් ගෙවා දාන්න උත්සාහ කරන්න වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි සමහර ඇත්තන්ට පින්වත්නි හම්බ වෙනවා ආත්මීය සහකරුවෝ. ආත්මීය සහකරුවෝ පින්වත්නි එකිනෙකාට ගරු කරනවා. එකිනෙකාට ජීවිතයේ සෙනෙහස දක්වනවා. රැකවරණය ලබා දෙනවා. ඒ දේවල් පින්වත්නි සංසාර ගමනේ ඔබට ලැබෙන්නේ ඇත්තටම ඔබ ගුණධර්ම ජීවිතයේ පුරුදු කරන නිසා සසරට පින්වත්නි එවැනි වටිනා කියන ඇත්තෝ හම්බ වෙනවා. දැන් පින්කමක් කරන්න ගියාම ඒ පින්කම කරන අදහස ඇති කරගත්තාමම ඒ පවුලේ ඇත්තෝ කොහොම එකට එකතු වෙලා ඒ පින සාර්ථක කරගන්න කටයුතු යොදනවා නම් ඒ සඳහා උදහස් ප්‍රකාශ කරනවා නම් පින්වත්නි කොච්චර සතුටින් ඒ ජීවිතය ඉස්සරහට ගත කරන්න පුළුවන්ද? හැබැයි එහෙම නොවෙනවා නම් පින්වත්නි ඒක ලොකු පීඩාවක් අපේ ජීවිතවල. ඉතින් මේ කාරණාවන් අපි ජීවිතය තුළ තේරුම් ගන්න ඕන කාරණාවන් හැටියට දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විවාහ ජීවිතයකට එළඹෙච්ච ඇත්තෝ තමන්ගේ ජීවිතයේ කවදාවත් තමන්ගේ ප්‍රශ්න කියන දේවල් ඊළඟ දවසට අරගෙන යන්න හොඳ නැහැ. දැන් යෝජනා කරනවා සාර්ථක ජීවිතයක් ගත කරන්න කවුරු හරි කැමති නම් තමන්ගේ ජීවිතයේ එදිනෙදා ඇතිවෙච්ච ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැටලු ප්‍රශ්න පින්වත්නි නිින්ද යන්න ඉස්සර වෙලා කතා බහ කරලා විසඳ ගන්න කියලා. ඒ කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්කම තියෙන්නේ අර අපි මුලින් කතා කළා වගේ පින්වත්නි හොඳ මිත්‍රත්වයක් තියෙනවා නම් විතරයි. ඒ මිත්‍රත්වයක් නැත්නම් ඒ ප්‍රශ්න විසඳ ගන්න සැබෑවටම පින්වත්නි තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන සිතුවිලි එළියට එන්නේ නැහැ. හැබැයි මිත්‍රයන් ඉදිරි පිටදී පින්වත්නි ඔබටත් මටත් ගැටලුවක් නැහැ. මොකද සියලු කාරණාවන් අපේ විවෘතව කතා කරලා ඊට පිළියමක් ඇති කරගෙන ඊළඟ දවස පින්වත්නි සතුටින් අපිට ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ ජීවිතයේදී අපිට සමහර වෙලාවට මේ විවාහ ජීවිතයන් වලදී හම්බ වෙන ආධ්‍යාත්මික සහකරු වගේම තමයි අපේ නියුන් ආධ්‍යාත්මික සහකරුත් හම්බ වෙනවා. නියුන් ආධ්‍යාත්මික සහකරු කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය කිව්ව ගුණධර්ම වලටත් එහා ගියපු ඒ දෙදෙනාගේම පින්වත්නි සමානුපාතික අදහස් වගේම ඒ දෙදෙනාගේම තියෙන පින්වත්නි විමුක්තිකාමී අදහස්.
රාගයට බොහෝ ඉඩකඩක්කට වඩා ඒගොල්ලොන්ගේ තියෙන පින්වත්නි ආධ්‍යාත්මිකව දියුණු වීමේ උවමනාවක්. හරියට පින්වත්නි අපේ බෝසතාණන් වහන්සේට යශෝදරාව හම්බුණා වගේ. ඒගොල්ලන්ට පින්වත්නි හරියටම අර ජීවිතයේ අනිත් කොටස හම්බුණාම පරිපූර්ණත්වයටපත් වුණා වගේ. ඒ ජීවිතයේ පින්වත්නි ආධ්‍යාත්මික ගුණධර්ම වලට තමයි වැඩි ඉඩකඩක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම අය හම්බ වෙන්නේ සංසාරේ බොහෝ පින් කරලා තියෙන්න ඕන කරනවා. අපි අපේ ජීවිතවල තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ජීවිතේ අපිට ලැබිලා තියෙන පින්වත්නි පෙර කරපු දේවල් වල ප්‍රතිඵලයක් හැටියට. මේ ජීවිතයේදී ඔබට ලැබෙන සහකරු ඔබට ඇත්තටම කල්යාණ මිත්‍රයෙක් නම් ඔබ සතුටු වෙන්න. ඔබට හම්බ වෙලා තියෙන පින්වත්නි ඔබට පීඩාවන් ඇති කරන කර්ම සහකරුවෙකු නම් ඒ කර්මයන් ගෙවා දාන්න පින්වත්නි මේ ධර්මය වෙනදට වඩා ජීවිතයට එකතු කරගන්න. ඒ කර්මයන් පින්වත්නි ගෙවා දාන ගමනේදී කවදාවත් අපි අපේ ආධ්‍යාත්මය කිලුටු කරගන්නේ නැතිව කටයුතු කරන්න පින්වත්නි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. එහෙම නොවුනොත් පින්වත්නි මේ දේවල් සංසාර ගමනෙන් සංසාර ගමනට අරගෙන යනවා. ඒ ඉපදෙන හැම ජීවිතයකම පින්වත්නි සැනසෙල්ල අපිට අහිමි වෙන කාරණාවන් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ ගත කරන ජීවිතයේදී අපේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සීලයයි ඡාගයයි දියුණු කරන්න කටයුතු කළොත් එකිනෙකා අවබෝධ කරගෙන එහෙම කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණොත් ඇත්තටම අර අවසානයේ මම සඳහන් කළා වගේ අපේ විමුක්තිය පිණිස සහකාරයෙකු උපකාරක චරිතයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සැබෑම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නට මේ සංසාර ගමනේදී පින්වත්නි උපකාරක ධර්ම බවට පත් වෙනවා. කල්පනා කරගන්න ඕනේ අද දවසේ අපි කතා කරන්න යෙදුනේ විවාහ ජීවිතයක් තුළ අපේ ගත කරන්න ඕන විදිහ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ කොහොමද යෝජනා කළේ කියන එක පිළිබඳව. ඒ වගේම තමයි අපිට නැවත සංසාර ගමනේදී අපේ සහකරු හෝ සහකාරිය මුණ ගැහෙන්න අවශ්‍ය නම් ප්‍රාර්ථනාවකට එහා ගියපු වැඩපිළිවෙලක් අපි තුල තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තමයි පින්වත්නි සමාන වෙන්න ඕනේ ආධ්‍යාත්මිකව සම ශ්‍රද්ධාවෙන්, ඒ වගේම සම ප්‍රඥාවෙන්, සම සීලයෙන්, සම ඡාගයෙන් අපි සමානුපාතික වෙනකොට අපේ සහකරු හෝ සහකාරිය සංසාර ගමනේ මුණ ගැහිලා අපේ මේ බලාපොරොත්තු වන ආධ්‍යාත්මික ගමන ශක්තිමත් කරගෙන නිවන් අවබෝධ කරගන්න ලොකු උපකාරක චරිතයක් බවට ඒ චරිතය පත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ කාරණාවන් දේශනා කළේම අපේ මේ ජීවිතය පින්වත්නි සාර්ථක කරගන්න. විවාහ ජීවිතය, පෞල් ජීවිතය කියලා කියන්නේ මේ සමාජයේ වටිනාම ඒකකයක්. ඒ වටිනාම ඒකකය ආරක්ෂා වුණොත්, ඒ වගේම තමයි සීල සම්පන්න වුණොත්, ශ්‍රද්ධා සම්පන්න වුණොත්, ප්‍රඥා සම්පන්න වුණොත්, ඡාග සම්පන්න වුණොත් තමයි පින්වත්නි මේ සමාජයට යහපත් පුරවැසියන් නියෝජනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ බලාපොරොත්තු වෙනවා නම් යහපත් රටක්. ඇත්තට මේ යහපත් රට හැදෙන්න ඕන මුල්ම තැන, මුල්ම පුරුක තමයි පින්වත්නි පවුල. ඒ පවුල වඩාත් නිවැරදි වෙන්න අවශ්‍ය කරන කරුණු බුදුදහම තුල තියෙනවා. ඒ කරුණු වලින් කීපයක් විතරයි පින්වත්නි අපි අද දවස තුල සාකච්ඡා කරන්න යෙදුනේ. ඔබ කල්පනා කරන්නට මේ වෙලාවේදී අපේ පැයකට වඩා ධර්මය ශ්‍රවණය කරන්නට යෙදුණා. ධර්ම දේශනාව තුළින් රැස් කර ගන්නට යෙදුණු උදාාර පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අද පින්කමේ දායකත්වයේ දරන ඇත්තෝ බලාපොරොත්තු වෙනවා. වේෂන් ප්‍රනාන්දු මහත්මයා, ශාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දූදරු පිරිස, ප්‍රේමලාල් විජේගුණවර්ධන මහත්මයා සහ ශාමලී විජේගුණවර්ධන මහත්මිය ඇතුළු දූදරු පිරිස, මහේෂ් සල්ගාදු මහත්මයා සහ මාලා සල්ගාදු මහත්මිය ඇතුළු දූදරු පිරිස, ලක්ෂ්මන් හේවගේ මහත්මයා සහ සන්ධ්‍යා හේවගේ මහත්මිය, ඒ වගේම චන්ද්‍රිකා හේවගේ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්ටත්
දැනට සුජීවත්ව සිටින ඒ සියලු දෙනාගේම ඥාති හිත මිත්‍රාදීන් අසල්වාසීන් සියලු දෙනාටමත් ආශිර්වාද ලබා දෙන්නත්. ඒ වගේම මියගේ දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මේ ධර්ම දේශනාව සිදු කරන ස්වාමින් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම අපවත් වී වදාළ පලාරි සද්ධානන්ද නාහිමිපාණන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් දැනට කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නටත් පින්කමට සහභාගී වූ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම තවද මහේෂ් සල්ගාදු මහත්මයා මාලා සල්ගාදු මහත්මිය මොනුපුරා මන්දිල් ආදිත්‍ය සල්ගාදු දරුවා ඇතුළු ඒ දරුවාට විශේෂයෙන් මේ යෙදුණු ජන්මදිනයේදී ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් කියන කාරණාවන් මුදුන්පත් කරගන්න අද දවසේ මේ ධර්ම දේශනාව එයත්ෝ සිද්ධ කරන්නට යෙදුණා. සපින්කමේ දායකත්වයෙන් දරන්නට යෙදුණු සියලු දෙනාටම සම්බන්ධ වුණු සියලු දෙනාටම තුන්වන්ගේ ආශිර්වාදයේ යහපත අර්ථ සිද්ධිය උදා වේවා. විශේෂයෙන්ම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ජීවිතය තුල උදා වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් ඒ ජන්මදිනය සමරන්නා වූ ඒ මුණුබුරාණන්ට මන්දිල් ආදිත්‍ය සල්ගාතු දරුවාගේ ජන්මදිනයේ ඉදිලා තිබුණේ. ඉතින් දරුවාගේ ඒ ජීවිතයේ වැදගත්ම දිනයක් ජන්මදිනය. ඒ ජන්මදිනය වෙනුවෙන් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබම සුබ ජන්මදිනයක් බවට පත් වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කමේ දායකත්වයෙන් දරන ඇත්තෝ නමින් මියගිය ඥාතීන්ට විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ වැඩ වාසය කරලා අපවත් වී වදාළ අප ගුරු දේවෝත්තම ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාගේම සාංශාරික ගමන සුවපත් භාවයට පත් වේවා. මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම නිවන් පිණිස වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරලා පළමුව දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඊතාවතා චම්මේ සම්පදා පරිසම්. හොඳ ඥාතින්ට පින් අනුමෝදන් කරන්න ඉතාම මේ ඥාතීනක් හොතු සුඛාව. ඕම් වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තවත් අතිසාර්ථක සුමියුරු ධර්ම දේශනාවක අවසානයේ සටිදුහන් කරන මේ මොහොතේ ඊටමත් වැදගත් දහම් කරුණු රාශියක් සිතට වදින ආකාරයට ලොකු කුඩා සියලුම දෙනාට තේරුම් ගත හැකි ආකාරයට දේශනා කරමින් කොතරම් වූ වේලාවක් වුවත් ශ්‍රවණය කරපු හැටි ආකාරයට විස්තර කරලමින් ඊටමත් සාර්ථක මියුරු ධර්ම දේශනාවක් සිදු කරමින් අද මෙම ස්ථානයේ රැස්ව සිටින ඔබ සියලුම දෙනාට සැබෑ ධර්ම ශ්‍රවණයේ අත්දැකීම සමීප කරලා දුන් අප විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය පඬිත අගුණොච්චි සුධීරානන්ද ස්වාමීන් වහන්සේට සියලුම උපාසක උපාසිකාවන් වෙනුවෙන් මාගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටින්න කැමැතියි.
එමෙන්ම මේ ආකාරයේ අතිසාර්ථක ධර්ම දේශනාවක් මේ ආකාරයට සිදුවීමට මුල් තැන ගනිමින් ප්‍රධාන දායකත්වයේගත් සියලුම උපාසක උපාසිකාවන්ට මාගේ ගෞරවනීය ප්‍රණාමය මේ අවසානයේ සනිටුහන් කරන මොහොතේ පුද කරන්න කැමැතියි. එසේනම් සියලුම දෙනා විසිර යාමට මත්තෙන් සුළු මතක් කිරීමක් කරන්නට කැමැතියි. හෙට දිනේදී මේ ආකාරයටම සැබෑ ධර්ම ශ්‍රවණයක අත්දැකීම ලබා ගනිමින් ධර්ම ශ්‍රවණයේ ආනිසංස ඔබගේ ජීවිතවලට එක් කරගන්න මේ ඔබටයි ආරාධනාව. ඒ අනුව හෙට දිනේදී ධර්ම දේශනාව සඳහා වැඩම කරනුයේ කදුරුදුව ශ්‍රී දීපාරාධනාධිපති රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන්හි පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ලේල්වල තපස්සී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. එසේනම් හෙටත් සවස 6 සිට බෝධි පූජාවත් පස්වරු 7ට කඩින පරිවාර ධර්ම දේශනාවේ පස්වන ධර්ම දේශනාවත් සමග ඔබ සියලුම දෙනාට සම්බන්ධ වන ලෙස ගෞරවනීය ආරාධනය සිදු කරමින් මෙතකින් නිමාවටපත් කරන්නම්. ස්තුතියි. තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්.